එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී පේපංක 6 තියෙන ගැටලු ටික සාකච්ඡා කරන්න යන්න. අපි ඒකේ පළවෙනි ගානට යමු. මෙන්න පළවෙනි ගානේදී කියනවා පහත සමීකරණයේ x යනු වාතයේ ධ්වනි ප්‍රවේගයේද y යනු ප්‍රභවී ප්‍රවේගයේද වෙනවලු. f කියලා කියන්නේ නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයේද වෙනවලු. වාගෙන් අහනවා f බෙදීම h අනුපාතයේ මාන මොනවද කියලා යහන්න. දැන් ඔබට දීලා තියෙන සමීකරණය බැලුවොත් එහෙම ඔයාලට දීලා තියෙන සමීකරණයේ තියෙන්නේ x බෙදීම f වලගේ සමානයි y බෙදීම f ඍණ h කියලා ඔයාලට දීලා තියෙන්නේ. ඔයාගෙන් අහන්නේ f බෙදීම h වල මාන මොනවද කියලා යහන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ සමීකරණය පොඩ්ඩක් පොතේ හදාගන්න f බෙදීම h කෙනෙක් ලැබෙන විදිහට. මම එහෙනම් ඉස්සලම කරන දේ තමයි මේකේ උඩයට මාරු කරනවා. කමන්නේ දෙපැත්තම උඩයට මාරු කරනවා. උඩයට මාරු කරගත්තොත් එනවා f බෙදීම x ලාගය සමානයි f ඍණ h බෙදීම y කියලා අපිට දාගන්න පුළුවන්. හරිද? ඔයාගේ දැන් බලාපොරොත්තුව තියෙන්නේ කාව හොයන්නද පුතේ? f බෙදීම h කෙනෙක් හොයාගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හරි නේද? එහෙමනම් අපිට මෙතනින් පුළුවන් මෙතනින් එහෙනම් පුළුවන්කම තියෙනවා මෙහෙම කරන්න. මෙන්න බලමු. මේ y කියන කෙනා මේ පැත්තට දාලා මේ f මෙතන දාමු. කමන්නේ. එහෙනම් ඔයාලට මෙතනින් එනවා y බෙදීම x ලාගය සමානයි f ඍණ h බෙදීම f කියලා එනවා. දැන් එහෙනම් ඔයාලට මෙතනින් ගන්න පුළුවන් y බෙදීම x ලාගය සමාන වෙනවා මේ බලන්න. මෙතනින් එනවා f බෙදීම f ඍණ h බෙදීම f කියලා ලියුවේ හැකි නේද? එහෙම වුණොත් අපිට මෙතනින් එනවා y බෙදීම x ලාගය සමානයි 1 ඍණ h බෙදීම f කියලා එනවා. පැහැදිලිද පුතේ? එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට මෙතනින් අන්තිමේට ප්‍රකාශනය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ විදිහට ඔයා ප්‍රකාශනය ලබා ගත්තට පස්සේ ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? ඔයාලට එහෙනම් මේක කියන්න පුළුවන් වෙනවා h බෙදීම f වල තියෙන මාන එකට සමානයි. ඒකට කියන්නේ මාන නැහැ කියන එක. එහෙනම් මම කියනවා h බෙදීම f වලට මාන නැහැ කියලා කියනවා. එහෙනම් ඔයාලට කිව්ව හැකි h බෙදීම f කියන කෙනා මාන රහිතයි. හරිද? මෙයා එහෙනම් මාන රහිතයි. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? f බෙදීම h කියන කෙනා මාන රහිත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා එම නිසාම මේක උඩයට මාරු කරා කියලා ඒකේ වෙනසක් වෙන්න විදියක් නැහැ. එහෙනම් එතනින් මට එහෙමනම් කියන්න පුළුවන්කම තියෙනවා f බෙදීම h කියන කෙනා මෙතනින් මාන රහිත වෙන්න ඕනේ. මාන රහිත විය යුතුයි. හරි නේද පුතේ? ඒ කියන්නේ මම එහෙනම් මේකේ පිළිතුර විදිහට යනවා අංක 5ට. එහෙනම් පළවෙනි එකේ පිළිතුර අංක 5. ඊට පස්සේ මම යනවා දෙවෙනි ගානට. ඔයාලට මෙතනින් දීලා තියෙනවා 1 ඇන්ස්ට්‍රම් මීටර කියලා. මේකේ තියෙන අගය නැනෝමීටර වලින් ඉදිරිපත් කරපුවම කොහොමද එන්නේ කියලා. දැන් අපි දන්න කතාව තමයි ඇන්ස්ට්‍රම් කියලා කියන්නේ නම් 10 ඍණ 10 වෙනි බලයක් කියලා අපි දන්නවා. එහෙනම් ඔබට මේක පුළුවන්කම දෙනවා ලියන්න කොහොමද? මේක මම ලියනවා 1 වැඩි කිරීම 10 ඍණ 1 වාරයක් 10 ඍණ 9 මීටර කියලා ලියනවා. ඔය 10 ඍණ 9 මීටර කියන කෙනාට අපිට දැන් මේක කවුරු කියලාද? නැනෝ කියලා දාන්න පුළුවන් මෙතෙන්න. එහෙනම් මෙයාම නම් එනවා 1 වැඩි කිරීම 10 ඍණ 1යි නැනෝමීටර කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි කියනවා 1 ඇන්ස්ට්‍රම් මීටර කියන කෙනාව නැනෝමීටර වලින් ප්‍රකාශ කරොත් නම් එනවා 10 ඍණ 1 වෙනි බලයක් නැනෝමීටර කියලා. ඒ කියන්නේ පිළිතුර විදිහට අපිට පුළුවන් අංක 1 ගන්න. හරි අවශ්‍ය සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මම යනවා තුන්වෙනි ගානට කියනවා මූලාංක දෝෂයක් සහිත උපකරණයකින් පාඨාංක ලබා ගැනීමේදී මෙන්න ඒගොල්ලෝ කතන්දර තුනක් කියනවා. පාඨාංක දෙකක අන්තරයක් මගින් මිනුම් ලබා ගැනීමේදී දෝෂය උදාසීන වෙනවලු. ඇත්තද පුතේ? පාඨාංක දෙකක අන්තරයක් ලබා ගත්තාම දෝෂය උදාසීන වෙලා යනවලු. ඇත්තද? ඔව් නේද? මේකේ දෝෂය උදාසීනයි කියලා වට කියන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔබ හිතන්නකෝ මොන හරි දිගක් මැන්න කියලා දෝෂ සහිත කෙනෙක්ගේ. එහෙනම් දෝෂ සහිත කෙනෙක්ගෙන් දිගක් මැන්නා වෙනවා මොකද්ද? අර නිවැරදි දිග ප්‍රමාණයට තව දෝෂ කැලලක් එකතු වෙලා තියෙනවා. හරිද? නිවැරදි පළවෙනි දිග ප්‍රමාණයට දෝෂ කැලලක් එකතු වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මම මේකෙන් අඩු කරනවා ආයමසරයක් වෙනපු දිගක්. එතකොට ඒකෙටත් එනවා. මේ මිනුම ඇතුලේ තියෙනවා මොකද්ද? නිවැරදි දිග ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් නිවැරදි ප්‍රමාණයකට තව දෝෂ කැලලක් එකතු වෙලා තියෙනවා. කොහොමද වෙලා තියෙන්නේ? මේ මිනුම කියන්නේ නිවැරදි අගයකට දෝෂ කැලලක් එකතු වෙලා. දැන් එතකොට මෙහෙම අඩු කරපු ගමන් මොකක්ද වෙන්නේ? මෙහෙම අඩු කරපු ගමන් වෙන්නේ මේ දෝෂ කැලලට දෝෂ කැලල අයින් වෙලා යනවා. එතකොට මේකේ ලැබෙන්නේ නිවැරදි
පළවෙනි අගයෙන් හරිද නිවැරදි දෙවෙනි අගය අඩු කිරීම විදිහට තමයි මේක ලැබෙන්නේ. ඒ කියන්නේ අපිට නිවැරදි පාඨාංකයක් තමයි ලැබෙන්නේ. හරි. ඒකින්ද මම කියනවා දෝෂ සහිත උපකරණයකින් එහෙම නැත්නම් මූලාංක දෝෂයක් තියෙන උපකරණයකින් පාඨාංක දෙකක් අරගෙන මේ දෙන්න අතර අන්තරයක් ලබා ගත්ත ගමන් දෝෂ කැලල අයින් වෙලා යනවා. මේක ඔබ දන්නවා හොඳම උදාහරණය තමයි ගෝලමානය. ගෝලමානයේදී අපි කරන්නේ මොකද්ද? පාදවල මට්ටමට ස්ක්‍රූපු ආපු වෙලාවේ පාඨාංක ගන්නවා. ඊට පස්සේ එතනින් එහා පැත්තේ තියෙන පාඨාංක ගන්නවා. ඊට පස්සේ ඒ ලබාගත් පාඨාංකයෙන් අර ස්ක්‍රූපු මට්ටමේ තිබිච්ච පාඨාංක අඩු කරනවා. එතකොට අපි කියනවා මොකද්ද? ඒ මුල තියෙන කොටස හරියට නිකන් දෝෂ කොටස වගේ. එතකොට අර ලබාගත් දෙවෙනි මිනුමට අදාළ මිනුම සහ දෝෂය කියන දෙකම එකතු වෙලා ඉන්නේ. එතකොට මේ දෝෂයට දෝෂය අයින් වෙලා ගිහිල්ලා නිවැරදි පාඨාංකයක් එන්න පටන් ගන්නවා. පැහැදිලිද? රයිට්. එහෙනම් මේක නිවැරදි වගන්තියක් විදිහට මම බාර ගන්නවා. ඊට පස්සේ යනවා B වගන්තියට. B වගන්තියට. මෙන්න B වගන්තියේදී කියනවා එකිනෙකට ලම්බක දිශා දෙකක පාඨාංකගෙන මධ්‍යන්නගයක් ලබා ගැනීමෙන් දෝෂය උදාසීන වෙනවලු. ඇත්තද? එහෙම වෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්නකො මෙතනදී මොකනවද වෙන්නේ? එහෙම කරා නම් වෙන්නේ දැන් දෝෂ සහිත මිනුම් උපකරණයකින් ගත්ත ගමන් වෙන්නේ නිවැරදි අගයට දෝෂ කැලලක් එකතු වෙලා. දැන් ඒතර හරිනම් මේක කොහොමද වෙන්නේ? අන්න අර නිවැරදි අගය මෙතන නිවැරදි පළවෙනි අගය කියලා ගමු. ඒකට දෝෂ කැලල එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට මම නිවැරදි දෙවෙනි අගය ඒකට තව දෝෂ කැලලක් එකතු කරලා තියෙනවා. හරි මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් නම් ওই දෝෂ කැලල ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි ඒකින්ද නිවැරදි පාඨාංකයක් ලැබෙනවා කියලා අපිට කියන්න බෑ. එහෙනම් මේක මම වැරදි කියලා වෙල කියනවා. මේ වගන්ති හරියන්නේ නැහැ. පැහැදිලිද? මේ වගන්ති හරියන්නේ නැහැ කියලා මම කියනවා. හරි දැන් ඇත්තටම ওই වගන්තිය දීලා තියෙන ඔබ කොටු කරගන්න. මොකදනින්ද ඔබ කොටු කරන්න යන්නේ? ඔබට නිකන් මතකයි නේද යාන්තම් ඔළුවේ මතකයක් තියෙනවා මොකක් කියලාද? අර විස්කම්බ එහෙම මනිද්දි දෙපැත්තක තියෙන මෙහෙම එකිනෙකට ලම්බක දිශාවල විස්කම්බ අරගෙන සාමාන්‍යයක් ගත්තම වඩා හොඳ අගයක් ලැබෙනවා කියලා දන්නවා. එතකොට ඒක එහෙම පටලවා ගත්තොත් ඒ ළමයා මෙතනින් ඉවරයි. අර මේකේ මේ කියන්නේ සාමාන්‍යගේ මධ්‍යන්නගේ හරියට ලැබෙනවා කියන එක නෙවෙයි දෝෂයක් සහිතව තිබ්බොත් මිනුම් උපකරණේ මොකද්ද වෙන්නේ කියන කාරණාව ගැන තමයි මෙතනදී අහන්නේ. හරි ඒක නිසා බොහොම කල්පනාවෙන් යන්න ඒගොල්ලන් ඔබ හිර කරන්න හැම වෙලාවෙම උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ C වලදී කියනවා මේක වර්නියර් මූලධර්මයක් සහිත උපකරණයකට වලට විතරක් පොදු එකක්ලු. ඇත්තද? අපෝ නේද? අපි දන්නවා ස්ක්‍රූප්පු මූලධර්මයේ භාවිතා කරන ගෝලමානය ඊට පස්සේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු මානය මෙන්න මේ වගේ උපකරණවලත් මේ මූලාංක දෝෂය කියන කතාව තියෙනවා. ඒ හින්දා මං C වගන්තියත් වැරදි කියනවා. ඒ වුණත් මේකේ ඒ වගන්තිය විතරයි සත්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේකේ පිළිතුර විදිහට මම තෝරනවා අංක 1. පිළිතුර විදිහට අංක 1 තෝරනවා. right අවශ්‍යයි ඉන්නවනම් පොඩ්ඩක් සටහන් කරගන්න. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ගානට. කියනවා A හා B නම් භෞතික රාශීන් දෙකක් බලයේ F සහ ප්‍රවේගයේ V සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. එකක් වෙනවලු F බෙදීම AB වල වර්ගී කියලා. මෙන්න එකක් කියලා තියෙනවා F බෙදීම AB වල වර්ගය. හැබැයි මෙන්න මේකේ තියෙන මානය නම් එනවලු කවුරු කියලාද? ml කියලා. මේකේ තියෙන මානය නම් ml කියලා එනවලු. ඊට පස්සේ අනිත් කෙනා සම්බන්ධ වෙන්නේ B වල වර්ගයේ බෙදීම AB කියලා වෙන්නේ. හරි එයාගේ තියෙන මානය නම් එනවලු කවුරු කියලාද? T වල වර්ගය කියලා. හරි ඔන්න මාන විදිහට ගත්තොත් එන විදිහ. මම වාගෙන් අහනවා මේකේ තියෙන මේ A වල මාන සහ B වල මාන ලැබෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේක දිහා බලලා A සහ B වෙන් කරගන්න විදිහක් ගැන කල්පනාවක් කරන්න. මේක දිහා බැලුවොත් ඔයාලට A B වෙන් කරගන්න විදිහක් කල්පනා වෙනවද බලන්න. මට නම් හිතෙනවා මේක 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් අංක 2 බෙදීම අංක 1ට ගියා නම් B එක කොට දාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. පැහැදිලිද? මම එහෙනම් මෙහෙම යන්න මේක අංක 1 කියලා ගමු. මේක අංක 2 කියලා ගමු. මම බලනවා අංක 2 බෙදීම අංක 1ට යන්න. අංක 2 නම් එනවා කවුරු කියලාද? B වල වර්ගය බෙදීම A B වල සම්පූර්ණිකේ මාන කියලා මම දාගන්න. මේක බෙදන්න ඕනේ. F වල මාන බෙදීම A B වල වර්ගයේ සම්පූර්ණිකේ මාන කියලා අපි දාගමු. හරි මේකත් චුට්ටක් මට ලස්සන කරන්න හිතෙනවා මෙහෙම. හරි B වල වර්ගය කියන එක දානවා AB වාරයක් B වල මාන කියලා. කමන්නේ නෑ ඔලිවර්. හරිද? ඊට පස්සේ මෙතනින් එනවා කවුරු කියලාද? මෙතනින් එන්නේ T වල වර්ගය බෙදීම ML කියලා.
දැන් ඔය කපන්න පුළුවන් ඒවා තියෙනවා නම් කපලා දාන්න. දැන් එහෙනම් ඔබට මෙතනින් AB කෙනෙකුට AB කෙනෙක් කපලා දෙන්න හිටි වගේ. මේ B වලේ උඩටම ගන්න පුළුවන් වගේ. එහෙමනම් මම කියනවා B වල මාන වාරයක් B වල වර්ගයේ මාන බෙදීම F වල මාන මේක සමාන වෙනවා කාටද? P වල වර්ගයේ බෙදීම M L වලට. එහෙනම් අවශ්‍ය වෙන්නේ B වල මාන. දැන් මොනවද කරන්න තියෙන්නේ? මෙයා මෙතෙන්ට දාන්න, මෙයා මෙතෙන්ට දාන්න මාන ආදේශ කරමු. එතකොට ඔන්න B වල මාන හොයාගන්න ක්‍රමයක් ඔබට අවිල්ල තියෙනවා. පැහැදිලිද? එහෙනම් මම මෙන්න යනවා B වල මානේ ගොඩ දා ගන්න මේ දඟලන්නේ. එහෙනම් මෙයාව මෙතෙන්ට ගන්න. එමුණත් එනවා T වල වර්ග F වල මාන බෙදන්න ඕනේ. මෙතනින් ML බෙදලා දාන්න ඕනේ. නැත්නම් වැඩි කරන්න ඕනේ කාගෙන්ද? V වල වර්ගයේ තියෙන මාන වලින්. එහෙනම් දැන් මාන ආදේශ කරමු. එහෙනම් T වල වර්ගයේ වාරයක් F කියන්නේ නම් බලයක්. මේක නම් ඉන්නේ ML T වල ඍණ 2යි. මේක බෙදලා දාන්න ඕනේ. මෙතනින් එනවා ML වාරයක් B වල වර්ගය නම් එනවා L වල වර්ගය T වල ඍණ 2යි කියලා. මොකද L T වල ඍණ 1 වර්ගය. හරිද? එහෙනම් දැන් මේක මම සුළු කරගත්තොත් එනවා ඉරෙන් උඩ M L T වල බිඳුවෙනි බලය කියලා දාගත්ත එකේ. ඉරෙන් යට නම් එනවා M L වල තුන්වෙනි බලය T වල ඍණ 2යි කියලා දාගත්ත එකේ. එහෙනම් මේ M ට M අයින් කරන්න පුළුවන්. මේ L වල තුන්වෙනි බලය ඉරෙන් උඩට ආවට පස්සේ L වල ඍණ තුන්වෙනි බලයක් වෙනවා. මෙයත් එක්ක සුළු වුණාට පස්සේ මේක L වල ඍණ දෙවෙනි බලයක් වෙනවා. මෙතනින් T වල නම් වර්ගයක් වෙනවා. හරි. එහෙනම් ඔන්න මම B වල මානයක් මෙතනින් අරගෙන තියෙනවා. එහෙනම් පුතේ ඔබට පුළුවන් දැන් A වල මානයක් ආපහු හොයන්න. දැන් A වල මානයක් හොයන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේ මෙතනින් මේ තියෙන සමීකරණයකට අගයන් ටික ආදේශ කරලා අර විදිහටම අපි මෙතනින් A වල මානයක් හොයලා ගමු. හරිද? right. මම එහෙනම් A වල මානයක් හොයන්න උත්සාහ කරනවා මෙහෙම. හරි. මෙන්න මම A වල මානයක් හොයන්න යනවා. මම ගන්නවා අංක 2 සමීකරණය. අංක 2 මගින් මට පුළුවන් A වල මානයක් හොයාගන්න. ඒ මොනත් වෙනවා B වල වර්ගය බෙදීම B වල මාන වාරයක් T වල වර්ගය සමාන වෙනවා කාටද? A වල මාන වලට. මේව නේද පුතේ ඉන්නේ? හරි. එහෙනම් අපිට මේ මෙතනින් ගන්න පුළුවන් A වල තියෙන මානේ නම් එනවා V වල වර්ගය. V කියන්නේ කවුද? ප්‍රවේගය. එහෙනම් LT වල ඍණ 1 වර්ගය වෙන්න ඕනේනේ. එහෙමුණොත් එනවා මෙතනින් L වල වර්ගය T වල ඍණ 2යි. මේක බෙදලා දාන්න ඕනේ B වල මාන. මේ වෙද්දි මගේ අතේ තියෙනවා ඒක නම් එනවා L වල ඍණ 2 T වල වර්ගය කියලා. වාරයක් මෙතනින් එනවා T වල වර්ගය කියලා. එහෙනම් මේක මම සුළු කරලා ගත්තොත් ඉරෙන් උඩ නම් එනවා L වල වර්ගයේ T වල ඍණ 2. ඉරෙන් යට නම් එනවා කවුරු කියලාද? L වල ඍණ 2 වෙනි බලය T වල 4 වෙනි බලය. දැන් මේක මම ඉරෙන් උඩට ගත්තොත් L වල වර්ගය ඉරෙන් උඩට ගත්තාම L වල 4 වෙනි බලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ T වල මෙයා ඉරෙන් උඩට ගත්තාම මේක ඍණ 4ක් වෙලා ඇවිල්ලා මෙයත් එක්ක සුළු වුණාම T වල ඍණ 6 වෙනි බලයක් වෙනවා. මෙන්න A වල මාන. එහෙනම් A වල මාන නම් එන්නේ L වල 4 වෙනි බලය T වල ඍණ 6. ඊට පස්සේ B වල මාන නම් එනවා L වල ඍණ 2 T වල ඍණ 6 කියලායි එන්නේ. එහෙමනම් මේකේ පුතේ අපි තුන්වෙනි උත්තරේ නිවැරදි කරගමු. තුන්වෙනි උත්තරේ හදාගන්න L වල 4 වෙනි බලය T වල ඍණ 6 හා L වල ඍණ 2 T වල වර්ගය කියලා. එහෙමනම් මේකේ උත්තරේ තුන්වෙනි කියලා යනවා. හරිද? ඔව් අපි අතින් වෙච්ච වැරද්දක් නිසා හැමෝටම මේකට ලකුණු දෙනවා. හරි. දැන් සමහරුන්ට දෙන්න පුළුවන් මේකේ 4 වෙනි උත්තරේ හරියට තේනව නේද කියලා. ඇත්තටම 4 වෙනි උත්තරේ හරියට නෑ. ඇයි? A සහ B වල මාන පිළිවෙලින් කියලා අහනවනේ. නේද? ඒකට පිළිවෙලින් ගියපුවාම හරියට මේ කතාව තියෙන්න ඕනේ. හරි. ඒක නිසා මම මේක නිවැරදි උත්තරයක් විදිහට 4 බාර ගන්නෙ නෑ. ඊට පස්සේ මම යනවා පස්වෙනි ගානට. පස්වෙනි ගාන කියනවා එක්තරා වර්ණාවලි මානයක ප්‍රධාන පරිමාණය අංශකයේ කොටස් 59ක් අරගෙන වර්ණීය පරිමාණය ඇසේ කොටස් 20කට බෙදලා තියෙනවලු. එහෙනම් මේකේ තියෙන කුඩාම මිනිම කීයක්ද කියලා අහනවා. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයාගේ ප්‍රධාන පරිමාණ කොටසක දිගට වඩා වර්ණීය පරිමාණ කොටසක දිග වැඩි කියලා ඔයාලට මේ වෙලාවේ තේරෙන්න ඕනි. හරිද? එහෙනම් ඉස්සල්ලාම එතකොට අපි කියනවා මෙන්න මේ වගේ කෙනෙකුට කියන්නේ දීර්ඝකල වර්ණීය පරිමාණයක් කියලා. මේ පාවිච්චි කරලා තියෙන දීර්ඝකල වර්ණීය පරිමාණයක්.
ඔයාලට මතකද දීර්ඝ කළ වර්ණීය පරිමාණයක පාඨාංක ගන්න විදිය? ඉස්සෙල්ලම අපි කිව්වා මොකද්ද? දීර්ඝ කළ වර්ණීය පරිමාණයක නම් අපි හොයාගන්නේ පළවෙනියටම කියනවා වර්නියර් කොටසක දිග කීයද කියලා අපි හොයාගන්නවා. හරිද? එහෙනම් මේකේ වර්නියර් කොටසක දිග ඉන්නේ අංශකයේ කෑලි 59ක් අරගෙන 20කට බෙදීමෙන් තමයි හදාගෙන තියෙනවා කියන්නේ. ඒ කියන්නේ එහෙනම් මේකේ අගය නම් එනවා 59 බෙදීම 20යි කියලා. මෙන්න වර්නියර් කොටසක දිග. ඒ කියන්නේ ආසන්න වශයෙන් වර්නියර් කොටසක දිග දල වශයෙන් අංශක 3කට විතර වගේ කිට්ටු වෙනව නේද? දල වශයෙන් අංශක 3කට විතර වගේ කිට්ටු වෙනවා. ඒ හින්දා දැන් මම යනවා මෙහෙම ගන්න. දැන් මෙයාගේ තියෙන මේ අවම මිනුම කියන කෙනාව මම ලියන්නේ ප්‍රධාන පරිමාණ කොටස් 3ක දිගෙන්. ප්‍රධාන පරිමාණ කොටස් 3ක දිගෙන් මම අඩු කරනවා දැන් වර්නියර් කොටසක දිග. වර්නියර් කොටසක දිග අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා පොතේ ප්‍රධාන පරිමාණ කොටස් 3ක් කියන්නේ අංශකයේ කෑලි 3යි. වර්නියර් පරිමාණ කොටසක දිග නම් අපි මේ වෙද්දි දන්නවා 59 බෙදීම 20යි කියලා. එහෙනම් මේක සුළු කරමු. පොදු හරයේ විදිහට මම දා ගන්නවා 60යි කියලා. පොදු හරයේ විදිහට මම දා ගන්නවා 20යි කියලා. එහෙනම් මෙතනින් මේ තියෙන 3 20ෙන් ගුණ වෙන්න ඕනේ. ඒ වුණත් මෙතනින් එනවා අංශක 60 ඍණ අංශක 59. එහෙම වුණත් අපිට මෙතනින් එනවා කීයක් කියලාද? ඔව් මේක සුළු කරලා ගත්තාම එනවා අංශකයකින් 20න් පංගුවක් කියලා. එහෙම උත්තරයක් තියෙනවද? එහෙම උත්තරයක් නැහැ. හරිද? එහෙනම් අපිට මෙතනින් පුළුවන් මේක අපි ගමු 60න් වැඩි කරමු. නේද? දැන් මේ කලා උත්තරයකට තමයි යන්න වෙන්නේ. එහෙනම් කලා පැත්තක උත්තරයකට යන්න නම් මේ ආපු වගේ මම 60න් වැඩි කරනවා. එතකොට මට මේක කලාවලට හැදුවේ කි. එහෙනම් මෙයාට සුළු කරපුවාම උත්තරයට එනවා කීයක් කියලාද? කලා 3ක් කියලා එනවා. එහෙනම් අංශකයකින් 20න් එකක් එහෙම නැත්නම් කලා 3ක් කියලා එනවා. ඒ කියන්නේ උත්තරේ විදිහට එන්න ඕනේ 3. උත්තරේ විදිහට එන්නේ 3. right. ඊට පස්සේ මම යනවා 6 වෙනි ගානට. කේශික නලයක මධ්‍යන්න අභ්‍යන්තර විස්කම්භය මැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් කවුද කියලා අහනවා. අපි දන්නවා කේශික නලයක තියෙන මධ්‍යන්න විස්කම්භය මනින්න කවුද පුතේ පාවිච්චි කරන්න පුළුවන්නේ? මේ වැඩේට තියෙන එකම උපකරණය තමයි චලාන් වීක්ෂය. හරිද? මේ චලාන් වීක්ෂය ගැන කියද්දී අපි කියනවා මේ චලාන් වීක්ෂය භාවිතා කරන ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවා. එකක් තමයි හැඩය වෙනස් වෙන මිනුමක් ලබා ගන්න. හැඩය වෙනස් වෙන මිනුම් ලබා ගන්න. අනිත් එක තමයි අතාත්වික මිනුම් ලබා ගන්න. ඊට පස්සේ අනිත් එක තමයි ඊටා කුඩා දුර ප්‍රමාණ ඊටා කුඩා මිනුම් ලබා ගන්න මේක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. එතකොට මේ කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය කියලා කියන්නේ පුතේ ඊටාත්ම කුඩා මිනුමක්. ඉතින් මෙන්න මේ වගේ මිනුමක් අපිට ලබා ගන්න වෙන කිසිම උපකරණයකින් බෑ. මේ වෙද්දී අපි දන්නවා කොහොමදත් අභ්‍යන්තර විස්කම්භයක් මනිනවා නම් මනින්න අපි ගාව තියෙන එකම උපකරණය තමයි වර්නී කැලිපරය. පුළුවන් වේද වර්නී කැලිපරේ තියෙන හණු දෙක මේක අස්සට දාන්න? වර්නී කැලිපරේ තියෙන හණු දෙක මේක අස්සට දාන්න බෑ. ඒක නිසා අපි කියනවා මෙන්න මේ වගේ මිනුමක් ලබා ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඒකට අපිට භාවිතා කරන්න වෙන්නේ චල අන්වීක්ෂය කියන උපකරණය තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒ වුණොත් මේකේ පිළිතුර විදිහට මට තෝරන්න වෙන්නේ අංක 4. right. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 7ට. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් මගින් වඩාත් නිවැරදිව මැනිය හැකි අගේ පරාසය වනුයේ කුමක්ද කියලා අහනවා. නේද? අපිට කියනවා ප්‍රතිශත හැබැයි මේකේ ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩුවෙන් මනින්න පුළුවන් අගේ පරාසය කොච්චරද කියලා අහනවා. දැන් ඔබ එහෙනම් හිමීට කල්පනා කරන්න මොකද්ද මේ කතාව? ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩු වෙන්න ඕනේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම ඕකේ ගමු ප්‍රතිශත දෝෂයේ පැත්තෙන් ඇවිල්ලා බලමු. ප්‍රතිශත දෝෂය කියන කෙනාව අපි අර්ථ දක්වන්නේ අවම මිනුම බෙදීම ලබාගත් පාඨාංකය අවම මිනුම බෙදීම ලබාගත් පාඨාංකය වැඩි කිරීම 100%යි කියලායි ගන්නෙ. දැන් මේකේ තියෙන ප්‍රතිශත දෝෂයේ 100ට එකක් වෙන්න ඕනේ නේද? මේක අවම මිනුම නම් ඉතින් මිලිමීටර එකයි කියනවා. වාගෙන් අහන්නේ මේකේ තියෙන ලබාගත් පාඨාංකය කීයක්ද කියලා තමයි මම වාගෙන් අහන්නේ. මේක වැඩි වෙන්න ඕනේ 100%. එහෙනම් අපිට මෙයා මෙතෙන් දාගත්ත හැකි. එහෙම වුණොත් මෙතනින් එනවා ලබාගත් පාඨාංකය කියන කෙනාව මේකෙන් අපිට ලැබෙනවා කීයයි කියලාද? 100යි මිලිමීටර. හරිද? එහෙනම් මේකේ අපි මිනුම් ලබා ගන්න ඕනන්නේ මිලිමීටර 100කට වඩා වැඩි
මිනුම් මනින්න තමයි මෙන්න මේ උපකරණය සුදුසු වෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. right. සමාවෙන්න මේක මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. හරි මම අපෝ මුලින් ඉඳන් කියන්න. අපි මේකේ පරීක්ෂා කරනවා ප්‍රතිශත දෝෂය පිළිබඳව. අපි දන්නවා ප්‍රතිශත දෝෂය කියන කෙනා වෙන්නේ අවම මිනුම් බෙදීම ලබාගත් පාඨාංකය. අපි දන්නවා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක අවම මිනුම ඉන්නේ 0.1 මිලිමීටර කියලා. ඒක බෙදන්න ඕනේ ලබාගත් පාඨාංකය මගින්. එහෙම වුණත් මට මේක සුළු කරගත්තාම නම් එනවා කීයයි කියලාද 1 මිලිමීටර කියලා ලබා ගන්න පුළුවන් වෙනවා. හරිද පුතේ? එහෙමනම් මම කියනවා මෙන්න මෙතනදී 100ට වඩා අඩු ප්‍රතිශත දෝෂයක් සහිතව පාඨාංකයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන් මිලිමීටරයකට වඩා වැඩි දුර ප්‍රමාණයක් මේ උපකරණය මගින් මැනිය යුතුයි කියලා. හරිද? එහෙනම් දැන් අපි දන්න කතාව මොකද්ද? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයකින් මැනගන්න පුළුවන් උපරිම මිනුම නම් කීයද? මෙයාගේ මැනගන්න පුළුවන් උපරිම මිනුම නම් සෙන්ටිමීටර 2.5යි. එහෙනම් මම මෙයාගේ ගන්නවා එම නිසා මැනිය හැකි පරාසය. එම නිසා මේකේ මනින්න පුළුවන් පරාසය විදිහට නම් එනවා 1 මිලිමීටර වල ඉඳන් 2.5 සෙන්ටිමීටර දක්වා තමයි මේකේ මිනුම් පරාසය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපිට එහෙනම් මේකේ පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 4. අංක 4. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ගානට කියනවා පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්නලෝ. m වල වර්ගය කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක් කියනවා. හරිද? මොකද්ද මේ කියන්නේ? මේ මූලික ඒකක සහ ව්‍යුත්පන්න ඒකක ගැන නේද මේගොල්ලෝ මේ කතා කරන්න යන්නේ? ඔයාලට මතක ඇති මූලික ඒකකයක් කියලා කියන්නේ අපි කියනවා කෙලින්ම මාන දිහා බලාගෙන ලියන කෙනෙකුට අපි කියනවා මූලික ඒකකයක් කියලා. හරිද? මූලික ඒකකයක් කියලා කියන්නේ මාන ඇසුරෙන් ලියනු ලබන ඒකකයකට මම කියනවා මූලික ඒකකයක් කියලා. ව්‍යුත්පන්න ඒකකයක් කියලා කියන්නේ වෙන මොන හරි ක්‍රමයක් භාවිතා කරලා එමන් නැත්නම් වෙන මොන හරි සමීකරණයක් භාවිතා කරලා ඔයා ලියනු ලබන ඒකකයකට තමයි කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක් කියලා. දැන් අපි මෙතනින් මේ තියෙන ප්‍රශ්න දිහා බැලුවොත් ඔයාට කියනවා මේකේ ඒවගන්තියේදී කියනවා මීටරවල වර්ගය කියලා කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක්ලු. ඇත්තද? නෑ නේද? මේ මීටර කියලා කියන්නේ දිග මනින කෙනෙක්. ඒතර මේ තියෙන දිගේ මාන දිහා බලලා තමයි මේක ලියන්න තියෙන්නේ. ඒ හින්දා මම මේක සලකන්නේ මොන ඒකකයක් කියලාද? මේක මූලික ඒකකයක් විදිහට තමයි මම සැලකීම කරන්නේ. හරිනේ? එහෙමනම් මේගොල්ලෝ කියන පළවෙනි වගන්තිය දෝෂ සහිතයි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි එක. සිම්පල් k කියලා කියන්නේ මූලික ඒකකයක්ලු. හරිද? සිම්පල් k කියන්නේ පුතේ මූලික ඒකකයක්ද? නෑ මේ තියෙන කවුද? මේක ඇවිල්ලා උපසර්ගයක්. හරි මේක ඇවිල්ලා උපසර්ගයක්. මූලික ඒකකයක් නෙවෙයි. ඒ හින්දා මම කියනවා නේද මේක හරියන්නේත් නෑ. මේ දෙන්නේ කිලෝ කියන උපසර්ගය. ඊට පස්සේ මම යනවා C වලට. කැපිටල් K කියලා කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක් වෙනවලු. ඇත්තද? ඔව් කැපිටල් K කියන්නේ ව්‍යුත්පන්න ඒකකයක්. මේ කැපිටල් K කියන්නේ කවුද පුතේ? කෙල්වින්. මෙයා ඇවිල්ලා මූලික ඒකකයක් බවටයි පත් වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ කියන විදිහට නම් ඒකත් වැරදි. එහෙනම් මේකේ සත්‍ය වනුයේ කුමක්ද කියලා අහන්නේ. ඒ වුණොත් එහෙම මේකේ උත්තරයක් නෑ මේකේ. එහෙමනම් සියල්ලම අසත්‍යයි කියලා ඒවට ගන්න වෙන්නේ. ඔව් මේකේ සියල්ලම අසත්‍යයි කියලායි ගන්න වෙන්නේ. සියල්ලම අසත්‍යයි. හරිද? අපි යනවා 9 වෙනි ගානට කියනවා රූපයේ දීලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය දැක්වෙන්නේ සරල රේඛාවක් ඔස්සේ වස්තුවක සිද්ධවන චලිතයලෝ. පහත් සඳහන් කවර ප්‍රකාශන ප්‍රස්ථාරය සම්බන්ධ නිවැරදි වෙනවද කියලා අහනවා. කියනවා පළමු තප්පර 20 තුලදී වස්තුවේ ත්වරණය වන අතර එය මීටර 200ක දුරක් ගමන් කරනවා කියනවා. හරිනේ. එතකොට දැන් ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේක නිකන් අර අපි දන්න කියන හැඩයක් නෙවෙයි වර්ගඵලයන් එහෙම ලබා ගන්න. හරි මේ ප්‍රස්ථාරය දෙන්නේ මෙහෙම නිකන් වක්‍රේඛාකාරයට. හරි ඒක නිසා අපිට දැන් මෙහෙම තියෙන මේ වක්‍රයක වර්ගඵල ලබා ගැනීමේදී ගැටලුවකට මුහුණ දෙනවා. එහෙනම් මොකද අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයේ මගින් තමයි විස්ථාපනය ලැබෙන්නේ. හැබැයි මේ වක්‍රයක වර්ගඵල ගන්න දන්නේ නැහැ. ඒ හින්දා දැනට ওই කතාව පොඩ්ඩක් තියමු පළවෙනි කතාව. යමු දෙවෙනි එක. පළමු තප්පර 20 තුලදී වස්තුවේ ත්වරණය වැඩි වන අතර ප්‍රවේගයේ 10 ms ශ්‍රේණියක වන අවස්ථාවේ මෙයාගේ තියෙන ත්වරණය උපරිම වෙනවයි කියලා කියනවා. ඇත්තද පුතේ? මේ බලන්න මේකේ ත්වරණය කොතනද වැඩිම වෙන්නේ?
අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රසාරයේ අනුක්‍රමණය මගින් තමයි ත්වරණය එන්නේ. මේ මෙතන අනුක්‍රමණය වැඩි. මෙතෙන්දී අනුක්‍රමණය අඩුයි. මෙතෙන්දී අනුක්‍රමණය අඩු වෙලා මෙතෙන්දී අනුක්‍රමණය බිඳුවක් වෙලා තියෙනවා. ඒ හින්දා මම කියනවා දෙවෙනි වගන්තිය නම් පැහැදිලිවම වැරදි. දෙවෙනි උත්තරේ නම් පැහැදිලිවම වැරදි. මොකද ඒගොල්ලෝ කියන්නේ තප්පර 20 තුලදී ත්වරණය වැඩි වෙනවා කියලා කියනවා. ත්වරණය වැඩි වෙන්නේ නැහැ, ත්වරණය අඩු වෙන එකයි වෙන්නේ. එහෙනම් දෙවෙනි එක වැරදි. තුන්වෙනි උත්තරේට යනවා. තප්පර 5 වන විට වස්තුවේ තියෙන ත්වරණය තප්පර 15 වන විට තියෙන ත්වරණයට සමානයිලු. ඇත්තද? මෙතන තප්පර 20 කියනවා මෙතන. මේක තප්පර 40 කියනවා. වාට කියනවා තප්පර 5ක් වෙද්දි වස්තුවේ පවතින ත්වරණය තප්පර 15ක් වෙද්දි වස්තුවේ තියෙන ත්වරණයට සමාන වෙනවා කියනවා. ඇත්තද පුතේ? ඒකත් අපිට ගන්න බෑ නේද? ඇයි? මේ 5 වෙද්දි මේ හරිය ලොකු ත්වරණයක් තියෙනවා. 15 කියන්නේ මේ හරිය අඩු ත්වරණයක් තියෙන්නේ. ඒකත් වෙන්න බෑ. එහෙනම් තුන්වෙනි එකත් මම බැහැර කරනවා. හතරවෙනි පිළිතුරට ගිහිල්ලා බලනවා. අවසන් තප්පර 20 තුලදී වස්තුව මන්දනය වන අතර වැඩිතම මන්දනය අවසන් කාලය අවසානයේදී ඇතිවේ. ඇත්තද? ඔබ බලමු මොකක්ද වෙන්නේ? මේ තප්පර 20න් පස්සේ මෙයාගේ තියෙන ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ ෂුවර් එකට මන්දනය වෙනවා තමයි. ඊට පස්සේ මේගොල්ලෝ කියන ඊළඟ වගන්තියට යමු. වැඩිම මන්දනය එන්නේ අන්තිම අවස්ථාවේදී. ඇත්තද? ඔව් නේද? මෙයාගේ තියෙන මේ අනුක්‍රමණයට වඩා මේ හරිය තියෙන අනුක්‍රමණය වැඩි. මේ හරිය තියෙන අනුක්‍රමණය හොඳටම වැඩි. එහෙනම් මට කියන්න පුළුවන් අන්තිම මොහොතේ තමයි මෙයාගේ තියෙන මේ අනුක්‍රමණය වැඩිම වෙන්නේ. ඒ කියන්නේ මන්දනය විශාලම වෙන්නේ. ඒකින්ද මම හතරවෙනි උත්තරේ තෝරනවා. පස්වෙනි එක තප්පර 5 අවසානයේ වස්තුවේ ප්‍රවේගය තප්පර 15 අවසානයේ වස්තුවේ ප්‍රවේගයට සමාන වන අතර. ඇත්තද පුතේ? තප්පර 5 ඉවර වෙද්දී තියෙන ප්‍රවේගයයි 15 ඉවර වෙද්දී තියෙන ප්‍රවේගයයි දෙක සමාන වෙනවලු. අපෝ නෑනේ. මේ 5 දී ප්‍රවේගය මේ හරිය 15 ප්‍රවේගය මේ හරිය. එහෙමනම් පස්වෙනි එකත් වැරදි කියලා මට සලකන්න වෙන්නේ. පැහැදිලිද පුතේ? ඒකින්ද මම හතරවෙනි උත්තරේට යනවා. මේකේ මම පළවෙනි උත්තරේ පරීක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව තමයි වර්ගඵලයේ මට මෙහෙම තියෙද්දි ගන්න මයි ගාව සරල සමීකරණ නැහැ. ඒක නිසා මම මේක උත්සාහ කරන්නේ නැහැ අගයක් ලබා ගැනීම කරන්න. පැහැදිලිද? right. අපි ප්‍රශ්න අංක 10 බලමු. කියන වාතය තුල ධ්වනි තරංග ප්‍රවේගය v සමානයි k ගැමා p බෙදීම ρ වල භාගවෙනි බලය යන සමීකරණය මගින් දෙනවලු. ගැමා යනු වාතයේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතයලු. ඊට පස්සේ කියනවා p කියලා කියන්නේ වායුවේ පීඩනය, ρ කියන්නේ වායුවේ ඝනත්වය. මෙම සමීකරණයේ සියලුම රාශීන් SI ඒකක වලින් මනින ලද විට කේවලගේ එකක් වෙනවලු. අහනවා මේ පීඩනය CGS ඒකකයෙන්, වේගය CGS ඒකකයෙන්, ඝනත්වය CGS ඒකකයෙන් ඉදිරිපත් කරද්දී කේවලගේ කීයක්ද කියලායි වාගෙන් අහන්නේ. කොහොමද පුතේ මේක හදන්නේ? ඉස්සලම මෙහෙම කරන්න. ඉස්සලම වලට කරන්න තියෙන දේ තමයි මේකේ කේවල මාන මොනවද තියෙන්නේ කියලා හොයලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මූලික ඒකකයේ ලියලා ඊළඟ ඒකක පද්ධතියට මාරු වීම කරන්න. පැහැදිලිද? එහෙනම් මම ඉස්සලම මේකේ ගන්නවා කේවල මානය හොයන්න යනවා. එහෙනම් කේවල මානය හොයන්න නම් අපි මෙහෙම ගමු. මෙන්න සමීකරණය v සමානයි k ගැමා p බෙදීම ρ කියලා ඒවට දීලා තියෙන්නේ. මේකේ භාගවෙනි බලය. එහෙනම් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙහෙම යන්න. මම ගන්නවා කේවල මාන. ඒ කියන්නේ k උක්ත කරන්න යන්නේ. එමුනම් එයාව නම් එනවා v වල මාන. මෙතනින් නම් එනවා ρ බෙදීම p වල භාගවෙනි බලය කියලා වෙල මම ගන්නවා. p බෙදීම ρ වල භාගවෙනි බලයේ මාන කියලා වෙල ගන්නවා. ඇයි මේකේ මම ගැමා ගත්තේ නැත්තේ? ඒගොල්ලෝ පැහැදිලිවම ගැමා ගැන කියනවා. ගැමා කියලා කියන්නේ මාන රහිත නියතයක් කියලා කියනවා. ඒක නිසා අපිට මෙතනදී ගැමා අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා මට මේකේ ගැමා නැතුව පුළුවනි මේ රෝව මෙතෙන්න ගත්තා. එමුණත් රෝ වල භාගවෙනි බලය වෙනවා. මේ p මෙතෙන්න ගත්තා. එමුණත් p වල භාගවෙනි බලය වෙනවා. දැන් එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මේගොල්ලන්ට මාන ආදේශ කිරීම කරන්න. මාන ආදේශ කිරීමක් කරොත් v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන නම් එනවා lt වල ඍණ 1යි කියලා. රෝ කියන්නේ ඝනත්වය. ඝනත්වයේ මාන නම් එනවා m l වල ඍණ 3 වෙනි බලය කියලා. p කියලා කියන්නේ නම් පීඩනය. අපි දන්නවා පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. මාන හදලා ගත්තොත් එනවා ml වල ඍණ 1යි t වල ඍණ 2යි කියලා එනවා. එහෙනම් මේකේ භාගවෙනි බලය කියලායි එන්න ඕනේ. දැන් අපි චුට්ටක් මේක සුළු කරමු. සුළු කරත් එනවා lt වල ඍණ 1 වාරයක්. මේකේ පොතේ වරහන ඇතුළේදීම මාන සුළු කරගෙන ඊට පස්සේ යාගේ භාගවෙනි බලය ගමු. එතකොට අපිට මේකේ භාගවෙනි බලය අයින් කරන්න පුළුවන්. මේක සුළු කරගත්තොත් මේ m ට මේ m අයින් වෙනවනේ. මෙතනින් මේ තියෙන l වල ඍණ 1 ඉරෙන් උඩට ආවට පස්සේ මේක හැදෙනවා l වල ධන එකක් හැදිලා
මේකත් එක්ක සුළු වුණාට පස්සේ L වල ඍණ 2යි කියලා එනවා. මේකේ තියෙන මේ T වල ඍණ 2 ඉරෙන් යට තිබිච්ච කෙනා ඉරෙන් උඩට ආපු ගමන් T වල වර්ගයක් බවට පත් වෙනවා. ඒකේ භාගවිනි බලය කියලා යන්නේ. එහෙමනම් ඔබ මෙතනින් සුළු කරගත්තාම එනවා LT වල ඍණ 1. මේකේ පොතේ වර්ගමූලය ගන්න. වර්ගමූලය ගත්තොත් එනවා L වල ඍණ 1 වෙනි බලය T වල පළවෙනි බලය කියලා. දැන් ඔයාලට පුළුවන් මේ ටික සුළු කරන්න. මේ ටික සුළු කරපු ගමන් එනවා L වල බිඳු වෙනි බලය T වල බිඳු වෙනි බලය කියලා. ඒ කියන්නේ මොකද්ද මේකෙන් අපිට කියන්න පුළුවන්? මේකෙන් අපිට කියන්න පුළුවන්කම තියෙනවා K කියලා කියන්නේ මාන රහිත කෙනෙක් කියලා. එහෙනම් මේ අනුව මම කියනවා මෙතනින් K කියලා කියන්නේ මාන රහිතයි. K කියලා කියන්නේ මාන රහිත නියතයක්. හරිද? එතකොට පුතේ මතක තියාගන්න මාන රහිත නියතයක් විදිහට නම් මෙයා ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ එක ඒකක පද්ධතියකින් තව ඒකක පද්ධතියකට ගියා කියලා මේකේ අනුපාතයේ වෙනසක් වෙන්නේ නැහැ. නැත්නම් මේකේ අගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මම කියනවා SI ඒකක පද්ධතියෙන් ලිව්වත් කේවලගේ එකයි නම් CGS ඒකක පද්ධතියෙන් ලිව්වත් කේවලගේ එකක් විදිහටම තමයි එන්න ඕනන්නේ. පැහැදිලිද? එහෙමනම් අපිට මේකේ පිළිතුර විදිහට තෝරන්න පුළුවන්කම තියෙනවා අංක 3. හරි නේද? right. ඊට පස්සේ මම යනවා 11 වෙනි ගානට. සරල රේඛාවක් දිගේ චලනය වන වස්තුවක ත්වරණයේ කාලය සමග වෙනස් වන අන්දම රූපය දැක්වෙනවලු. මෙහි ප්‍රස්ථාරය සහ කාලාක්ෂය අතර තියෙන වර්ගඵලයෙන් නිරූපණය කරන්නේ කවුද කියලා අහනවා. අපි දන්නවා ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේග වෙනසක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මෙන්න කියනවා පළවෙනි එක T1 T2 කාලාන්තරයේ දක්වා වස්තුව ගමන් කරපු දුර ලැබෙනවලු. ඒක වෙන්න බෑ. මධ්‍යන්න ත්වරණය ලැබෙනවා කියනවා වැරදි. මධ්‍යන්න ප්‍රවේගය ලැබෙනවා කියනවා වැරදි. ඊට පස්සේ ත්වරණයේ කාලය සමග වෙනස් වෙන ශීඝ්‍රතාවය කියනවා. ඒකත් අපිට වැරදි කියලායි ගන්න වෙන්නේ. පහ කිසිවක් නොවේ. මධ්‍යන්න ප්‍රවේගයට. මධ්‍යන්න ප්‍රවේගය කිව්වොත් හරිද? ඔකට ප්‍රවේග වැඩි වීම කියන්නේ. හරි. මේකේ පොතේ මම තුන්වෙනි උත්තරේ වැරදි කියලා කිව්වේ මධ්‍යන්න ප්‍රවේගය කියන එක වැරදි කිව්වේ බැරි වෙලාවත් වස්තුවකට ආරම්භයේ ප්‍රවේගයක් තිබ්බොත් එහෙම. හරි මධ්‍යන්න ප්‍රවේගය කියන කතාව ගන්න බැරුව යනවා. නිශ්චලතාවයේ ඉන්න කෙනෙක්ගේ නම් ඔහොම ප්‍රවේගය වැඩි වුණාට පස්සේ මධ්‍යන්න ප්‍රවේගයක් කියලා ගත්තට වැරද්දකුත් නැහැ. හරි ඒ වගේම තමයි කොහොමදත් මේකේ මධ්‍යන්න ප්‍රවේගයක් කියන එක නම් නෙවෙයි එන්නේ. ඇත්තටම ඕකේ එන්නේ ප්‍රවේග වැඩිවීමක් කියන අදහසක් තමයි එන්න ඕනේ. එතකොට මේකේ එකම උත්තරයකවත් ප්‍රවේග වැඩිවීමක් කියන අදහසක් නැහැ. ඒ වෙනුවට මධ්‍යන්න ප්‍රවේගයක් කියලා අදහසක් දීලා තියෙන්නේ. ඒක නිසා මම තුන්වෙනි උත්තරෙත් බැහැර කරනවා. ඒක නිසා මේකේ පිළිතුර විදිහට අංක 5 මම තෝරනවා. 11 දී අංක 5 පිළිතුර විදිහට මම තෝරනවා. හරි. නේද? ඔබ සෑහෙන අසීරුතාවයකට පත් කරලා තියෙනවා නේද? ඔව් අපි දන්නවා ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලෙන් ප්‍රවේගය ලැබෙනවා කියලා. හරි. දැන් මේ වගේ ගණන් දෙකක් තිබ්බ නේද? පෙන්නලා නැති කරලා දානවා. හරි. දැන් මේකෙත් මධ්‍යන්න ප්‍රවේගයක් නෙවෙයි. මේකේ ප්‍රවේග වැඩිවීමක් කියලා එන්න ඕනේ. හරි. එතකොට අපි බොහොම සිහි කල්පනාවක් නැත්තම් එද පොඩ්ඩක් හරි සිහි කල්පනාව හිමි වුණොත් ඔබට අනිවාර්යෙන් මේකට වැරද්දක් තමයි ලැබෙන්නේ. හරි නේද? right. අපි යනවා 12 වෙනි ගානට. මෙන්න කියනවා දී ඇති වස්තුවක දිග මිලිමීටර 25.62ක් වෙනවලු. දීලා තියෙන වස්තුවක දිග නම් එන්නේ මිලිමීටර 25.62ක් වෙනවලු. මෙම පාඨාංකයේ නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ශිෂ්‍යයෙකු උපකරණ 3ක් භාවිත කරනවලු. එම උපකරණවල යොදා ඇති පරිමාණයන් පහත දැක්වෙනවලු. එකක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් වලින් ක්‍රමාංකනය කොට තිබෙන අතර ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්නියර් පරිමාණයේ කොටස් 20කට බෙදා සකස් කර තිබීම. බලමු පුතේ මේකේ අවම මිනුම සෙට් වෙනවද කියලා බලන්න. මේකේ අවම මිනුම ගත්තොත් මේකේ ඒක මම චෙක් කරලා බලනවා. අවම මිනුම එන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිග ඍණ වර්නියර් පරිමාණ කොටසක දිග කියලා. මේක නම් එන්නේ මෙහෙමනේ 19 බෙදීම 20යි. හරි එහෙනම් මම මෙතනින් ගන්නවා පොදු හරිය විදිහට ගත්තා 20යි. එහෙනම් 20යි මිලිමීටර ඍණ 19යි මිලිමීටර. එහෙනම් මේක එනවා 20න් එකයි මිලිමීටර කියලා. ඒ කියන්නේ මෙයාගේ තියෙන මේ අවම මිනුම නම් එනවා 0.5යි මිලිමීටර කියලා. එතකොට මෙන්න මේ උපකරණය භාවිතා කරලා පුතේ මේ වගේ මිනුමක් ගන්න පුළුවන්ද?
බෑ. නේද? මොකද මේකේ අවම මිනුම එනවා 0.1 මිලිමීටර වගේ එන්න ඕනේ අවම මිනුම. දැන් 0.02 මිලිමීටරවත් තියෙන්න ඕනේ. එහෙනම් මේක උත්තරයක් විදිහට මට බාර ගන්න බෑ. හරිද? ඒකෙන්ද මම පළවෙනි එක කියනවා වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මම B වලට යනවා. B වලදී ඒගොල්ලෝ කියන්නේ ප්‍රධාන පරිමාණය මිලිමීටර භාගය කොටස් වලින් සමන්විතයිලු. වර්නියරේ හදා ගන්නවලු එවැනි කොටස් 24ක් අරගෙන නේද? එතකොට මිලිමීටර භාගය කෑලි 24ක් අරගෙන භාගයේ මිලිමීටර කොටස් 24ක් අරගෙන 25කට බෙදනවායි කියලා කියනවා. හරිද පුතේ? එහෙමනම් ඔබට මෙතනින් පුළුවන් භාගයේ මිලිමීටර කියන කෙනා එළියට දාගන්න. එහෙනම් එක ඍණ 24 බෙදීම 25යි කියලා ගත්ත හැකි. එහෙනම් මේක මම සොළු කරලා ගත්තොත් එනවා භාගයයි මිලිමීටර වාරයක් 25න් එකයි කියලා ගත්ත හැකි. එහෙම වුණොත් පුතේ මෙතනින් එනවා 50න් එකයි මිලිමීටර කියලා එනවා. ඒ කියන්නේ පිළිතුර 0.02 මිලිමීටර කියලා එනවා. දැන් මොකක්ද ඔබට කියන්න පුළුවන්? මේක භාවිතා කරලා නම් මෙන්න මේ මිනුම ලබා ගන්න පුළුවන්. නේද? මොකද මේකේ තියෙන්නේ 0.02 මිලිමීටර නිර්වද්‍යතාවකින් මැනගන්න පුළුවන් නම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා මම මේක නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්නවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි පරිමාණෙත් චෙක් කරන්න වෙනවා. C කියනවා ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර කොටස් වලින් ක්‍රමාංකණය කර ඇති අතර මේක භාගයයි මිලිමීටර කියන කොටස් වලින් ක්‍රමාංකණය කරලා තියෙනවලු. වර්ණීය පරිමාණය හදාගෙන තියෙන්නේ මේ වගේ කොටස් 49ක් අරගෙන භාගයයි මිලිමීටර කෑලි 49ක් අරගෙන 50කට බෙදලාලු. එහෙමනම් ඔබට මෙතනින් ගන්න පුළුවන් භාගයයි මිලිමීටර කියන කෙනා එළියට ගන්න. එමුණත් එන එක ඍණ 49 බෙදීම 50යි කියලා එනවා. එහෙනම් සුළු කරගන්න පුළුවන් මෙයාව නම් එනවා භාගයයි මිලිමීටර වාරයක් 50න් එකයි කියලා එනවා. එහෙනම් සුළු කරොත් මෙතනින් එනවා එක බෙදීම 100යි මිලිමීටර. ඒ කියන්නේ සුළු කරපුවාම එනවා 0.01යි මොනවාද මිලිමීටර කියලා. එහෙනම් මෙන්න මේ පරිමාණය භාවිතා කරලා වාට පුළුවන්කම දෙනවා මේක ලබා ගැනීමක් කරන්න. එහෙනම් මේකේ පිළිතුර විදිහට මට ගන්න වෙන්නේ B හා C. ඒ කියන්නේ දෙවෙනි එක තමයි මේකේ මම උත්තරේ විදිහට තෝරන්නේ. දැන් මේ ගාන ගත්තොත් නේද සාමාන්‍ය විදිහේ ගත්තොත් ටිකක් දිග වැඩි. ඒ සාමාන්‍ය ගානක් එක සංසන්දනය කරොත් දිග වැඩි. මොකද අපිට සාමාන්‍ය ගානක නම් දෙන්නේ එක වවුම් මිනුම චෙක් කරන්න විතරයි. මේකේ ඔව් තුන් දෙනාගේ වවුම් මිනුම චෙක් කරන්න වෙනවා. එතකොට ඉතින් නේද අපි මේකේ සමීකරණ ලියලා එහෙම සොළු කර කර හිටියොත් එහෙම යන මිනිස්සු ටික කැම්පස් ගිහලා ඉදී. හරිද? ඒකින්ද ඔබට පුළුවන් වෙන්න ඕනේ MCQ එකක් නම් බොහොම ලේසියෙන් සමීකරණ එහෙම ලියන්නේ නැතුව ඉක්මනින් සොළු කිරීම ටික කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? යමු 13. ධාතුනේදී කියනවා P හා Q කියන රත දෙක සරල රේඛීය මාර්ගයක S පරතරයකින් පවතිනවලු. ඒවා එකිනෙකට මුහුණලා තප්පරයට මීටර 5 සහ තප්පරයට මීටර 10 තප්පරයට මීටර 5 වේග වලින් චලිතය ආරම්භ කර 10යි ms ශ්‍රේණ දෙක තුවරණයක් යටතේ ගමන් කර තප්පරයට මීටර 25ක වේග වලින් යුතුව එකිනෙක හමු වෙනවා කියලා කියනවා. එහෙනම් අපි වාගෙන් අහනවා S වල අගය කීයද කියලා අහනවා. හරිද? මේ මොකද්ද පුතේ කියන්නේ? කියන කතාව මම පළවෙනියටම රූප සටහනකට දාගෙන ඉන්න. මේගොල්ලෝ කියන විදිහට P හා Q කියලා රත දෙකක් එකිනෙකට මුහුණලා ඉන්නවලු. ඒ කියන්නේ ඔන්න ඔය P කියන රතය මෙහිම ඇති. මේ P කියන රතය. තව මෙතන ඇති Q කියන රතයක්. මෙහෙම දෙනවා මේ දෙන්න එකිනෙකට මුහුණලා ඉන්නේ. මෙන්න Q කියන රතය. දැන් මොකද්ද කරන්නේ? මේ දෙන්න තප්පරයට මීටර 5ක වේග වලින් චලිතය ආරම්භ කර 10යි ms ශ්‍රේණ දෙක තුවරණයක් යටතේ ගමන් කර තප්පරයට මීටර 25ක වේග වලින් එකිනෙකා මුණ ගැහෙනවලු. එහෙනම් දෙන්නගෙම තියෙන සර්ව සමචලිතයක් නේද? මේක සිදු කරන චලිතයම තමයි අරයත් සිදු කරන්නේ නේද? එහෙනම් මෙහෙම කරමු. මෙන්න මේ P විතරක් මේ මොහොත විද්දි ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය හොයාගමු. ඒක දෙගුණ කරලා ගත්තා නම් මේ දෙන්න අතර මුලින් තිබිච්ච පරතරය හොයාගන්න පුළුවන්. මේ දෙන්න මුණ ගැහිද්දි කොහොමදත් කියනවා එයාගේ තියෙන ප්‍රවේගය තප්පරයට මීටර 25ක් වෙනවයි කියලා. මම මේ P ගේ චලිතය විතරයි දෙන්නයි කතා කරන්නේ. Q ගැන කතා කරන්නේත් නැහැ.
ඊට පස්සේ මෙතනදී කියනවා මේගොල්ලෝ ගමන් කරන තෝරණිය දීලා තියෙනවා 10යි m මිශ්‍රණ දෙකක තෝරණිය යන්නේ. ඒ වගේම මෙයාගේ ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා 5යි m මිශ්‍රණ 1යි කියලා. එහෙනම් කොහොමද පුතේ දාන්න තියෙන්නේ? t නැති සමීකරණයකට යමුද? t නැති සමීකරණයකට ගියා නම් හරි මම එහෙනම් ගන්නවා p වල චලිතයට t නැති සමීකරණයක්. ඒ කියන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2යි as කියන සමීකරණයට යමු. v කියන්නේ 25යි. u කියන්නේ නම් 5 වර්ගය. ධන 2යි. a වලට නම් 10යි. එහෙනම් s ලගේ තමයි හොයාගන්න ඕනේ. මේ කියනවා 625. 5 වර්ගය කියන්නේ 25යි. එයා මෙහෙට ගත්තොත් ඍණ 25ක් කියලා එනවා. සමානයි 20යි s කියලා ගත්ත හැකි. එhmenan මෙතනින් එනවා 600 සමානයි 20යි s. එහෙනම් මේ බිඳුවට බිඳුව කැපුවා. එහෙනම් s ලාගෙන එනවා කීයද? 30යි මීටර කියලා. එහෙමද? ඔව්. s ලාගේ මීටර 30ක් කියලා එනවා නේද? ඒ කියන්නේ පුතේ මේ දෙන්න අතර දීලා දෙන පරතරය කීයද? දැන් මෙතෙන් ආපු ගමන් දඩස් කාලා ගහන්න යන්න එපා. ඔව් මේ දෙන්නේ මොකද්ද? මේ එක්කෙනෙක් ගියපු දුර. මගෙන් අහන්නේ මොකද්ද? දෙන්න අතර තියෙන ආරම්භක පරතරය. එහෙනම් ආරම්භක පරතරය කීයක් වෙනවද? මීටර 60ක් වෙනවා. ඒ කියන්නේ මේකට උත්තරේ 3. හරිද? right. ඔව්. හොඳට මතක තියාගන්න. ඔබෙන් මේ සියලු දේවල් බලාපොරොත්තු වෙන එක්සෑම් එකේදී. හරි? යමක් නේද ගත්ත ගමන් අපි විනිසුව ගත කරන්නේ දඩබඩ ගාලා නේද ගහලා එනවා එන්නේ 30ට ගහලා එනවා දැන් එන ගමන් නේද යාළුවට දෙනවා පොරටෝක් එකක් මේ හැදුවා අර ගාන ගම් මොකුත් නැහැ මේ සිංගාල උත්තරේ ගත්තාම කියලා ගෙදර එනවා යාළුවා කියනවා ඒ මචං එකට 60 නේද එන්නේ කියලා එතන මොකද කියන්නේ උඹට පිස්සු නේද වරෙන් කියලා දෙන්න යනවා ඊට පස්සේ කියලා දුන්නාම ඌ කියනවා මචං මොකේ දෙන්න අතර කරදරේනේ ගන්න ඕනේ න්නේ එතකොට මේ වාගත් එක්කෙනෙක් නේ ඒක දෙකින් වැඩි වෙන්න ඕනේ නේ කියලා නේ එතකොට තමයි ඔබේ ඉංජිනේරු සිහිනේ බොඳ වෙලා යන්නේ. ඒකද පරිස්සම් වෙන්න. හරි අපි යනවා 14 වෙනි ගානට. මෙන්න කියනවා මීටර 100 දිවීමේ තරඟයකදී ඒ ක්‍රීඩකයෙක් තප්පරයට මීටර 10ක ඒකාකාර ප්‍රවේගයෙන් දිව යන අතර ඔහු චලිතය ආරම්භ කර t කාලයකට පසු b නම් ක්‍රීඩකයා එම ස්ථානයේ සිටම චලිතය ආරම්භ කරනවලු. ඔහු 5 ms ශ්‍රේණ දෙකක තෝරණයෙන් පළමු තප්පර 4 දිව ගොස් එම ලබාගත් ප්‍රවේගයෙන්ම අවසානයේ දක්වා දුවගෙන යනවලු. ඒ දිනුම් කණුව පසු කර යන තුරුම බීට ඒ වෙත ළඟා වීමට නොහැකි නම් නොවීමට t වල අවම කාලයේ විය යුත්තේ කුමක්ද කියලා අහනවා. මේ කතාව මම හිතනවා චලිත ප්‍රස්සාරයකට දාගත්තොත් ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? මෙන්න ඔබට කියනවා ඒ නම් ක්‍රීඩකයා තප්පරයට මීටර 10ක ඒකාකාර ප්‍රවේගයෙන් දුව යන අතර මෙන්න මේ ක්‍රීඩකයා හරිද? මේ ක්‍රීඩකයා මොකද්ද කරන්නේ? තප්පරයට මීටර 10ක ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම දුවගෙන යනවලු. හරිද? දිගටම දුවගෙන යනවලු. දැන් ඔබට ඕන නම් පුළුවන් නේද පුතේ? මෙන්න මේ ගමන් කරන්න නැත්නම් දුවන්න තියෙන මුළු දුර ප්‍රමාණය කීයද? මීටර 100යි නේද? එතකොට ඔබ කල්පනා කරන්න කොච්චර කාල සීමාවකින් මෙයාට මේ මීටර 100 දුවන්න පුළුවන්ද? ඒ තප්පරයකට මීටර 10ක් යනවා. දැන් මීටර 100ක් දුවන්න තප්පර 10යි ගත වෙන්නේ. එහෙනම් තප්පර 10කින් මෙයාට වැඩි කම්ප්ලීට් කරන්න පුළුවන්. හරිද? දැන් B කියලා ක්‍රීඩකෙක් ඉන්නවලු. ඒ B කියන ක්‍රීඩකයා චලිතය ආරම්භ කරන්නේ කොහොමද? මෙයා දුවලා T කාලයක් ගියාට පස්සේ එයා යනවලු තප්පර වර්ගයට මීටර 5ක ත්වරණයකින් තප්පර 4ක් දුවනවලු. මෙහෙම එයා දුවනවා ඇතිනේ තප්පර 4ක්. අර මෙන්න මේ තප්පර 4ක් දුවලා යම්කිසි ප්‍රවේගයක් ලබා ගත්තට පස්සේ ඔන්න ඔය ප්‍රවේගයෙන්ම දිගටම දුවගෙන යනවලු. මෙහෙමනේ කතාව. ඔක තමයි යාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් කියනවා මෙන්න මේ ක්‍රීඩකයාට නැත්නම් B ක්‍රීඩකයා මේ T කාලයකට පස්සේ යාගේ චලිතය ආරම්භ කරන්නේ. එහෙනම් අහනවා මේ මෙයාට නැත්නම් අර ඒ ක්‍රීඩකයාව පහු කරගන්න බැරි වෙන්න නම් හරිද T වල අවම කාලය කොච්චරක්වත් වෙන්න ඕනේද කියලා අහනවා. ඒ කියන්නේ ඒ දිනුම් කණුව පසු කරන තුරුම බීට ඒ වෙත ළඟා වීමට නොහැකි නම් T වල අවම කාලය කීයක් වෙන්න ඕනේද කියලා අහනවා. කොහොමද පුතේ මේක හදන්නේ? මේ මෙහෙමාට කරන්න පුළුවන් ඈ. මේක T නේ. මේක 4යිනේ. මෙතන ඉඳන් මෙතනට තප්පර 10යිනේ. එහෙනම් මේක කොච්චරයිද? අයියෝ දරුවනේ 10න් අඩු කරන්න 4 සහ t
10න් 4ක් අඩු කරපුවම කීයද? 6යි. 6න් t අඩු කරපුවම කීයද? 6 ඍණ t. මාරයිනේ. හරි. 6 ඍණ t. හරි. දැන් එහෙනම් මෙහෙම කරමු. දැන් මේගොල්ලෝගේ වර්ගඵල සෙට් කරමු. දැන් මෙන්න මේ කොටසේ වර්ගඵලය කීයද පුතේ? ඔයාට කියනවා නේද? තප්පර 4ක් දුවනවා කියනවා නේද? හරි. දැන් කල්පනා කරන්න. දැන් ජලි සමීකරණ දාන්න එපා. දැන් කල්පනා කරන්න. තප්පරයකට යා ප්‍රවේගය කීයකින් වැඩි කරනවද? 5කින් වැඩි කරනවා. එහෙනම් තප්පර 4කදී ප්‍රවේගය කීයකින් වැඩි කරන්න පුළුවන්ද? පළවෙනි තප්පරේ 5යි, දෙවෙනි තප්පරය ඇතුලේ 5යි කියන්නේ 10යි, 15යි, 20යි. හරි. දැන් ඉතින් එහෙම ගණන් හදන්නේ. හරි. එහෙනම් තප්පර 4 ඉවරෙද්දී යාගේ ප්‍රවේගය කීයද? 20යි. ගමු වෙන්න මේ වර්ගඵලය. වර්ගඵලය නම් එනවා කවුරු කියලාද? භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ කුස. එහෙනම් එනවා කීයද? භාගයේ වාරයක් 4 වැඩි කිරීම 20යි. එහෙනම් සුළු කරන්න. එහෙනම් එනවා කීයද? 40යි නේ. මීටර 40ක්. මෙයා මේ තුවරණින් දුවලා තියෙනවා මීටර 40ක්. හරි. තව යාට දුවන්න ඉතුරු වෙලා තියෙන මීටර කීයද පුතේ? තව මීටර 60යි දුවන්න ඉතුරු වෙලා තියෙන්නේ. හරි දුවනවා නම් තව දුව ගන්න තියෙන මීටර 60යි. හරි. ඒ 60 එයා දුවන්න ලෑස්ති කොච්චර කාලෙකින්ද? 6 ඍණ t කාලෙකින්. ප්‍රවේගය කීයද? 20යි. බැරිද එතනින් t විසඳන්න? පුළුවන්. හරි. එහෙනම් මම ගන්නවා නියත ප්‍රවේග චලිතය. නියත ප්‍රවේග චලිතය. මේකේ තියෙන වර්ගඵලය සලකනවා. වර්ගඵලය කියන්නේ මට මෙතනින් ගත්ත හැකි 20 වැඩි කිරීම 6 ඍණ t මේක සමාන වෙන්න ඕනේ කාටද? 60කට. එහෙනම් මේ බිඳුවට බිඳුව අයින් කරන්න. 2ට 1යි 6ට නම් 3යි කියලා ගන්න. එහෙනම් මෙතනින් එනවා 6 ඍණ කැපිටල් T වලගේ 3යි කියලා එනවා. ඉතින් මෙතනින් මේ තියෙන 3 මෙහෙට දාමු. මේ T අර පැත්තට ගෙනියමු. එහෙනම් T සමානයි තප්පර 3ක් කියලා එනවා. සුළු කරලා ගත්තොත් T වලගේ තප්පර 3ක් කියලා. හරිනේ. ඒ කියන්නේ යාන්තම් දෙන්නටම එකපාර අතෙන් යන්න පුළුවන් තප්පර 3කට පස්සේ යාගේ චලිතය ආරම්භ කරනවා. ඊට වඩා වැඩි වෙනොත් එහෙම ඒ වල්ලන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම කියන යාන්තමින් දෙන්න එකපාරම ළඟා වෙන්න නම් අඩුම තරමේ තප්පර 3කින්වත් පස්සේ චලිතය ආරම්භ කරන්න ඕන. හරි නේද? right. ඊට පස්සේ මම යනවා 15 වෙනි ගානට. පහත දක්වා ඇති ප්‍රවේග කාල ප්‍රස්සාරයට අනුරූප තුවරණ කාල ප්‍රස්සාරය වන්නේ කුමක්ද කියලා අහනවා. මෙන්න ඔයාලට ප්‍රවේග කාල ප්‍රස්සාරයක් දීලා මේකට ගැලපෙන තුවරණ කාල ප්‍රස්සාරය මොකක්ද කියලා අපි ඔයගෙන් අහනවා. මේක ගත්තොත් මෙහෙම යනවා. ඊට පස්සේ ඔයගේ ඉලක්කම් ටිකක් සලකන්න වෙනවා නේද? 5යි මෙතනගේ 10යි. ඊට පස්සේ මෙතෙන් වෙනවා බිඳුවයි. ඊට පස්සේ ආපහු මෙන්න මේ සීමාව දක්වා යනවා. එතකොට මෙතෙන් දෙද්දී ආගේ තියෙන ප්‍රවේගය ආපහු ඍණ 10යි කියලා කියනවා. ඊට පස්සේ තව මේ වගේ කාලයකදී නිශ්චලතාවයට එනවා. මෙතනගේ 15යි කියනවා, මේක 20යි කියනවා, මෙතනගේ 10යි කියලා කියනවා. මෙන්න කාලය. හරි. දැන් ඔබට සිද්ධ වෙනවා මෙහෙම කරන්න. අපි ඉස්සෙල්ලා අඳුරගමු. මේ තියෙන මොකද්ද පුතේ? මේ දෙන ප්‍රවේගී වැඩි වෙන එක. ඔකට අපි කියනවා තුවරණය වෙනවා කියලා. මෙතනදී මේ දෙන මොකද්ද? ප්‍රවේගී අඩු වෙනවා. මේක ඇවිල්ලා මන්දනයක්. ඊට මේකත් මොකද්ද? මේ ඇවිල්ලා ප්‍රවේගී වැඩි වෙන කතාව. හරි. දැන් අපි එහෙනම් චුට්ටක් හිමීට කල්පනා කරමු. මේකේ මම තුවරණ කාල ප්‍රස්ථාරය අඳින්න පාවිච්චි කරන්නේ අනුක්‍රමණ සැලකීමක් කරලා තමයි අඳින්න යන්නේ. මෙන්න පුතේ අනුක්‍රමණ සැලකීමෙන් මම මෙයාගේ තුවරණ කාල ප්‍රස්සාරය අඳින්න උත්සාහ කරනවා. මේ බලමු. මෙතනදී මට පේනවා දිගටම මෙන්න මේ කාල සීමාව තුළ තුවරණ එකමයි. ඒ වගේම මෙන්න මේ කාල සීමාව තුළ තියෙන තුවරණය අපිට ගත්ත එක කොහමද? තුවරණය නම් මම ගන්නවා tan alpha වලින්. මෙයාගේ තියෙන මේ tan alpha කියන්නේ නම් සම්මුඛ පාදයේ බෙදීම් බද්ධ පාදය. ඒතර සම්මුඛ පාදයේ 10යි, බද්ධ පාදයේ 5යි. එහෙම වුණොත් tan alpha වලගේ 2යි. එහෙනම් මෙයා යන්නේ 2යි ms ඍණ 2ක තුවරණයෙන් තමයි මෙන්න මේ සීමාව තුල ගමන් කරන්නේ. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මේ දක්වා ගත්තොත් ඔබට පේනවා එකම අනුක්‍රමණයක් තමයි දිගටම තියෙන්නේ. නේ? එකම අනුක්‍රමණයක් තියෙන්නේ. එහෙනම් මම මේ වගේ තියෙන අනුක්‍රමණයකට කියනවා මොකක්ද කියලාද? ඍණ අනුක්‍රමණයක් මේකේ තියෙන්නේ. ඒක නිසා ඍණ තුවරණයක් තමයි තියෙන්නේ. මට ඕනේ මෙන්න මේ අනුක්‍රමණය අගය හොයාගන්න.
ඒ කියන්නේ tan β ගන්න ඕනේ. එහෙනම් tan β කියන කෙනාව නම් එන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේකේ සම්මුඛ පාදේ නම් 20යි. මේකේ බද්ධ පාදයේ විදිහට නම් එනවා කීයද? 10යි කියලා. ඒ කියන්නේ tan β වලගේ නම් එනවා ඒ 2යි කියලා. හැබැයි ඒ දෙක නම් එන්නේ මොන දෙකක් විදිහටද? ඍණ දෙකක් විදිහට තමයි එන්නේ. නේද? ඔබට මම කියලා දෙනවා මේ වගේ තැනක මේ අනුක්‍රමණය හොයාගන්න විදිහ ගැන එහෙම අපි කතා කරලා තියෙනවා. අපි කියනවා x අක්ෂයේ ඍණ පැත්තත් එක්ක නම් කෝණේ හදන්නේ ඊ අනුක්‍රමණයට අපි කියන්නේ ඍණ කියලා. එහෙනම් මම මෙතනින් දා ගන්නවා මෙයාගේ නම් අගේ තියෙන්නේ ඍණ 2යි කියලායි. එහෙනම් තප්පර 15 දක්වාම මේකේ තියෙන්නේ ඍණ 2ක අගයක්. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මේ කාල සීමාව ගත්තොත් එහෙම මම ඔය කොට කෝණේ දාන්නම් ගැමා කියලා. මේ බලන්න. දිගටම මේ ගැමා කියන කෝණේ නියතයි. එහෙනම් ඒ වෙලාවේ තියෙන ත්වරණයට මම ඒ තුන වගේ දාගත්තොත් මේක නම් එන්නේ tan ගැමා වලින්. හරිද? මේ tan ගැමා කියන කෙනාව නම් අපිට ගන්න පුළුවන්. එතනත් අපි ගමු මෙතනින් එන්නේ 10 බෙදීම 5යි කියලා. 10 බෙදීම 5යි කියලා එන්නේ. එහෙනම් A3 වලගේ නම් එනවා කීයක් කියලාද? 2යි m මිශ්‍රණ 2යි කියලා. හරි එයා එහෙනම් ධන 2යි m මිශ්‍රණ 2ක් කියලා එන්න ඕනේ. හරි නේද පුතේ? මේකට ගැළපෙන ප්‍රස්ථාරය මොකක්ද? පළවෙනි එක. එහෙනම් මේකට ගැළපෙන තෝරන ගාන ප්‍රස්ථාරය විදිහට එන්නේ පළවෙනි එක. එහෙනම් මම 15ට අංක 1 කියලා උත්තරේ තෝරනවා. හරිද පුතේ? එහෙනම් ඔන්න අපි පේපර් අංක 6 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. අපි එහෙමනම් ඊළඟ සතියේදී බලාපොරොත්තු වෙනවා පේපර් අංක 7 පිළිබඳව සාකච්ඡා කරගෙන යන්න.